නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාගේම ජීවිතේට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරගන්න ධර්ම ශ්‍රවණයට එකතු වෙන මොහොත. ඉතින් ඔබ හැම දිනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන ඊටාම දුර්ලභ කලාතුරකින් මුණ ගැහෙන වටිනාම දේවල් හැටියටයි බුද්ධ ශාසනයක් මුණ ගැහිම පෙන්නලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරනවා. මේ අවවාද ධර්මයේ සඳහන් වෙන්නේ සුගතෝ ආදී. සුගතයන් වහන්සේගේ අවවාදේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිතර සිහිපත් කරනවා, මහණෙනි, දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. බුදු කෙනෙක් ලෝකේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණයක් මේ සංසාරී ඉපදී සතර අපාය මහගෙදර කරගෙන යන සත්වයන්ට මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණයක් අතිශයින්ම දුර්ලභයි. දුර්ලභාෂණ සම්පatti. ඒ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණත් ඒ මනුස්ස ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැහිලා ඒ බුද්ධ ශාසනය ගැන හිත පහදිනවා කියන්නේ, අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවනම්, අනේ මං කොහොම හරි මේ ධර්මයේ දියුණු කරගන්න ඕනේ. එවැනි හැඟීමක් අවංකව හිතේ උපදිනවා. එයාගේ හිත බුද්ධ ශාසනයට පහදිනවා. ධර්මාවබෝධය කරා යන්න අවංක උත්සාහයක් වීරියක් ඇති කරගන්නවා. ඒකට ධර්මී කියන්නේ ෂණ සම්පත්තිය පහළ කරගන්නවා. ඒ ෂණ සම්පත්තිය පහළවීමත් ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට පෙන්නලා දුන්නා දුර්ලභා පබ්බච්චා. කෙනෙකුට පැවිද්ද මේ ගිහි සැප සම්පත් පංචකාමයන් අතහැරලා, කුඩා වූද මහත් වූද ඥාතීන් පංචකාම සැප සම්පත් අතහැරලා නිවන් අවබෝධ කරගන්න අදහසින් කෙනෙක් පැවිදි වෙනවා කියන කාරණයක් අතිශයින්ම දුර්ලභයි. මහණෙනි, නුඹලාට මේ දුර්ලභ කරුණු සියල්ල දැන් එකතු වෙච්ච වෙලාවක්. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න. ඒ නිසා නුඹලා අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරවලා අප්‍රමාදී භාවය ඇති කරවනවා. පින්වතුනි, මේ ධර්ම මාර්ගයේ තුල අප්‍රමාදී භාවයේ තරම් ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන ගුණයක් තමන් තුළ ඇතිකරගත යුතු වටිනා අංගයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වතුනි, අප්‍රමාදී වෙන්න. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ. උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර අවසාන බුද්ධ වචනේ හැටියට සංඝයා අමතලා දේශනා කළේ මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න. ඒ නිසා අපිට ලෝකේ දිහා බලද්දි පේනවා පුදුමාකාර විදිහට ලෝකේ ව්‍යසන වලින්, විනාශ වලින්, විපත් වලින් දවසින් දවස අපි අහපුවත් නැති විදිහේ විශාල විපත් අපිට නිතර අහන්න ලැබෙනවා. ඒ වගේමයි මේ පසුගිය කාලේ මේ වසංගත රෝගයත් එක්ක ලෝකෙ කොයිතරම් මිනිස්සු අසරණ වුණාද. අද මේ වෙනකොට යන්තම් අපේ රටේ මේ තත්ත්වය අපි පාලනය කරගත්තත් ඔබ ලෝකයේ දිහා බලන්න දවසකට මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්යන් කී දෙනෙක් මේ වසංගතයට ගොදුරු වෙනවද? සාමාන්‍යයෙන් 40,000 50,000 අතර පිරිසක් ලෝකෙ දවසකට අලුතෙන් මේ රෝගේ ආසාදනය වෙච්ච පිරිස හැටියට ලෝකෙ හොයාගන්න. යන්තම් අපේ රටවල්
කොහොම හරි මේ වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වෙලා තිබුණට ලෝකෙ බොහෝ රටවල් මේ වසංගතයෙන් තවමත් විනාශ වෙමින් ගිල ගනිමින් පවතිනෝ. ඒ නිසා අපි දන්නේනේ අනාගතයේ මොනවගේ විපත් සමහර වෙලාවට කුණාටු ගංවතුර සුලිසුලං මුහුදුගොඩ ගැලීම් මේ වගේ නොයෙක් විපත් ඇති වෙනවා. ඊළඟට සමාජය තුළ ගත්තත් මිනිස්සුන්ගේ කෙලෙස් උස්සන්න වෙලා. මිනිස්සු අතර රාගයේ අධර්ම රාගයේ විෂමලෝභය මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. දවස ගාන විකෘති දේවල් විකෘති අපරාධ විකෘති මිනීමැරු මෙහෙමත් මිනිස්සුන්ට වෙනවද මෙහෙමත් කරන්න පුළුවන්ද කියලා. අපි කොච්චර නම් මේ සිදුවීම් ගැන අහලා කම්පා වෙනවද. ඒ නිසා පින්වතුනි මේක තමයි කෙලෙස් සහිත ලෝකෙ ස්වභාවය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පෙන්නලා දුන්නේ මේක දුකක්. මේක සැපක් නෙමෙයි. ඉපදීමම දුකක්. ජාතිපි දුක්ඛං ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. මේ ලෝකෙම තියෙන දුකක් මත ඊළඟට මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කොච්චර මිනිස්සු අඬනවද වැළපෙනවා නංගොත් කිය හඬනවා ඔළුවේ අත් ගහගන්නවා පපුවට ගහගන්නවා සිහි නැතුව වැටෙනවා. මිනිසුගේ ජීවිතවල දුකත් එක්කමයි පෙරලි මේ ජීවිත ගමන් කරන්න. ඒ නිසා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඔබට මතක ඇති පසුගිය ධර්ම දේශනා කීපේ අපි කතා කරේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නපෝ සතර සතිපට්ඨාන. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වෙලා අත් නොහැර දේශනා කරන අවිධහිත දේශනාවක් වන සතර සතිපට්ඨාන සූත්‍රයේ කොටසෙන් කොටස. ඔබ දන්නවා සතර සතිපට්ඨානය කියද්දී කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මේ ප්‍රධාන අනුපස්සනා කොටස් 4ක් මේ තුල විස්තර වෙනවා. ඒ ඔස්සේ සති කියන්නේ සිහිය, ප ဋ ාණය කියන්නේ පිහිටවීම. ඒ තුල සිහිය පිහිටවලා සිහිය වඩන සිහිය දියුණු කරන ධර්මාවබෝධයේ පිණිස සිහිය දියුණු කරගත යුතු මාර්ගය තමයි සතර සතිපට්ඨානය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නෙම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. මේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා ඉන්න සත්‍යයන්ගේ හිත් කෙලෙස් වලින් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවානං සමතික්ඛමය. ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමය. කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස සච්ච කිරියාය. නිවන සාක්ෂාත් කරගන්න. ඒකම මාර්ගයේ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන හැටියට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ. අන්නේ සතර සතිපට්ඨානයේ තුල අපි මේ වෙනකොට ආනාපාන සති භාවනාව ගැන, ඉරියාපත භාවනාව, සම්පජාන්නේ භාවනාව, ඒ වගේම කායගත සති භාවනා කොටස මේ කොටසෙන් කොටස අපි निराවුල්ව තේරුම් ගනිමින් අපි මේ ධර්ම දේශනා පෙළ යටතේ අපි කතා කරන්නට යෙදුණා. අද අපි කතා කරන්න ඊටාම වැදගත් දේශනාවක්. ඒ තමයි ධාතු මනසිකාර භාවනාව. අපේ ශරීරයේ සකස් වෙලා තියෙන මූලිකම ධාතු කොටස් 4ක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මෙන්න මේ 4 මහා ධාතු. අපි නිරන්තරයෙන් ඔබ වනාහනකොට අහලා ඇති මේ 4 මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. මේ ශරීරය හැදිලා තියෙන 4 මහා ධාතුන්ගෙනේ. අපි එහෙම කියනවා. එතකොට මේ ශරීරයේ සකස් වෙලා තියෙන මේ 4 මහා ධාතු කොටස් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒවා වෙන වෙනම බෙදලා පෙන්නවා. අපි ඒක තේරුම් ගන්න උත්සාහයක් ගමු සරල විදිහට. පඨවි කියලා කියන්නේ ඒ පඨවි ධාතු හැදෙන්නේ 4 මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි ඒ තුල පඨවි ස්වභාවය වැඩි. ඒ නිසා අපි පඨවි කියනවා.
ගුරෝසු ස්වභාවය වැඩි, ඝන ස්වභාවය වැඩි, පඨවි ස්වභාවය වැඩි කොටස් මේ ශරීරේ තියෙනවා. කේස්, රෝමකූප, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව මේ විදිහේ කොටස් 20ක් බුදුරජාණන් වහන්සේ පඨවි ගතිය වැඩි කොටස් හැටියට අපිට නුවණින් විමසලා මේ භාවනාව කරන්න අවශ්‍ය වෙන විදිහට ධර්මයේ විස්තර වෙනවා. එතකොට සරලව මතක තියාගන්න පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා මේ ශරීරය තුල. අපේ ශරීරයේ තියෙන කොටස්. ඊළඟට ආපෝ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන්මයි හටගත්තේ. එහි වැగిරෙන ස්වභාවය වැඩි. කෙල, සොටු, මුත්‍ර, කඳුළු, උරුණු තෙල් මේ ශරීරයේ තියෙන ගලාගෙන යන වැగిරෙන දේවල්. එවැනි කොටස් 12ක් තියෙන. අපි විස්තර ඇතුව පස්සේ කතා කරමු. ඊළඟට ශරීරයේ තියෙන උණුසුම තේජෝ ධාතු. අපි කන බොන අමුයෙන් කෑවත් දිරවනවා. ශරීරයේ තියෙන උණුසුමක් කය දවනවා, තවනවා. ඔබට ශරීරය ඇතුලේ තියෙන උණුසුම අපි සාමාන්‍ය කෙනෙක් මැරුණට පස්සේ මේ ශරීරයෙන් තේජෝ ධාතු බැහැර වෙලා යනවා. ඒකනේ මැරුණාම සීතල වෙන්නේ. එතකොට අපේ කයේ තියෙන උණුසුම තේජෝ ධාතු කොටස් 4කට බෙදලා පෙන්නනවා ක්‍රියාකාරීත්වය මත. ඊළඟට මේ ශරීරයේ තියෙනවා හමාගෙන යන දේවල්. වායෝ ධාතු සතර මහා ධාතුන්ගෙන්මයි හැදෙන්නේ. හැබැයි වායෝ ස්වභාවය වැඩි. ඉක්ක වැටෙනවා, ඈනුම් යනවා, අපි උඩු අතර ගමන් කරන උද්දංගමා වාතා. බඩවැල් වල හැදෙනවා අදෝගමා වාතා. ඒ වගේම කුච්චිසයා වාතා මේ කුසේ පිරිච්ච වාතයක් තියෙනවා. අංගමංගානුසාරණ මේ අතපය හොලවන්න, වටපිට බලන්න, ඇවිදින්න උපකාර වෙන වායෝ ධාතු. එතකොට ආස්වාස ප්‍රස්වාස අපි මේ හුස්ම පොද පවා අපේ හුස්ම රැල්ල පවා කයත් එක්ක බැඳිලා තියෙනවා. එහෙමනම් ඒකත් මේ කයේම කොටසක්. ඒ නිසා තමයි කායානුපස්සනාවට අයිති ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල ආනාපාන කය හැටියට අපි කයත් එක්ක බැඳී පවතිනවා කියලා හොඳට භාවනාවේදී දකිනවා. එතකොට මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කොටස් මේ ශරීරයේ තියෙන මේ කොටස් වෙන් කර ඒවැ යථා ස්වභාවය නුවණින් බලනවා. ඒ බලද්දී ශරීරයේ තියෙන පඨවි ධාතු මහ පොළොවේ පස් හා සමකොට භාවනා වඩන්න කියන. ශරීරයේ තියෙන වැగిරෙන දේවල් ජලය හා සමකොට භාවනා වඩනවා. ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමත් එක්ක සමකොට භාවනා වඩනවා. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් සුළඟත් එක්ක සමකොට භාවනා වඩනවා. සරලව ගත්තොත් මෙන්න මේක තමයි ධාතු මනසිකාර භාවනාවේදී අපි පුරුදු කරන භාවනා කොටස. අපි බලමු සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ මේ ධාතු මනසිකාරේ කොහොමද අපිට විස්තර කරලා කියලා දුන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුණජ පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථා තිතං යථා පනීහිතං ධාතුසෝ පච්චවෙක්ඛති ඉති මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති සියතාපි භික්ඛවේ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසීවා. එතන කියන්නේ මේ ශරීරයේ තියෙන සතර මහා ධාතු මෙන්න මේ විදිහට බලන්න කියන. ගෝඝාතකෝ වා කියන්නේ මේ හරක් මරන මිනිස්සෙක්. ගෝඝාතකන්තේ වාසීවා යාගේ ගෝලයක් වෙන්න පුළුවන්. මොකද කරන්නේ? ගාවින් වදිත්වා ඡාතු මහපති බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝස්ස ඒව මේවකෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාටිතං යථාපනීහිතං ධාතුසෝ පච්චවෙක්ඛති අත්ති මස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. එතකොට බුදුහාමුදුරුවෝ අපිට මේ උපමාවක් පෙන්නන්නේ. මේ හරකෙක් මරණ කතාවක් නෙමෙයි මෙතන දෙන උපමාව. උපමාවේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා සාමාන්‍යයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට සාමාන්‍යයෙන් මේ කය දිහා බලන්න කියන්නේ මේ කොටස් වෙන් කර බලන්න කියන. මොකද අපි මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරය දිහා අපි බලන්නේ පුද්ගලයෙක් හැටියට. ඒකකයක් හැටියට. අපි කියනවා මේ ඉන්නේ නිමල්. මේ ඉන්නේ සුමනා. මේ ඉන්නේ සිරිපාල්. අපි පුද්ගලයෙක් හැටියට ඒකකයක් හැටියට බලනවා. දැන්
සතෙක් දිහාත් එහෙම යාමේ ඉන්න හරකෙක් මේ ඉන්න බල්ලෙක් මේ ඉන්න පූසෙක් අපි ඒකකයක් හැටියට බලනවා. දැන් මෙතනදි භාවනාවේදියා මේ ශරීරයේ තියෙන කොටස් වෙන්කර කර බලද්දී මම කියන අර පුද්ගල සංඥාව බිඳිලා යනවා. ඒක බුදුහාඳුර උපමාවකට පෙන්නනවා හරක් මරණ මිනිස්සෙක් හරි යාගේ ගෝලයෙක් හරි හරකෙක්ව මරලා සතරමං හන්දියකට ගෙනහල්ලා දැන් මස් කරලා විකුණනවා. මස් කඩයක් ගැන මේ උපමාවේ කියන්නේ. ඔබ සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන මස් කඩ ඕන තරම් දැකලා ඇතිනේ. වෙළඳ සැල් මස් හරක් මරලා මස් විකුණන තැන් තියෙනවා. එතකොට දැන් අර හරකා මරලා මස් වෙන් කරලා ගත්තට පස්සේ ඒව වෙන් කරලා ගන්නවා. ඇට කෑලි වෙනම, ඊළඟට පීකුදු ටික වෙනම, මස් ටික වෙනම, ඊළඟට සමහර ඒවා සත්තුන්ට කන්න දෙන්න වෙනම ඇට සහිත මස් කෑලි වෙනම. එතකොට මෙහෙම ගෙනහල්ලා දැන් සතරමං හන්දියක තියාගෙන මස් විකුණනවා. දැන් මේ උපමාවක්. මේ උපමාවෙන් බුදුහාඳුරු පෙන්නනවා දැන් මේ මස් විකුණනකොට යා කෑ ගහන්නේ හරක ගන්න ඉන්න හරකලාබයි එහෙම කියන්නේ. දැන් හරකා කියන සංඥාව නැති වෙලා. දැන් මරලා කෑලි වෙන් කරලා ගත්තට පස්සේ දැන් හරකා කියන සංඥාව දැන් එතන නැහැ. මිනිස්සුත් එහෙමයි. මිනිස්සු ඇවිල්ලා මස් ගන්න එන මිනිස්සු මට හරක කෑල්ලක් දෙන්න කියලා ඉල්ලන්නේ. දැන් ඉල්ලන්නේ මට පීකුදු ටිකක් දෙන්න. මට මස් කෑල්ලක් දෙන්න. මට ඔය ඇට කෑලි ටිකක් දෙන්න. බල්ලෙකුට හරි දාන්න. එතකොට දැන් මිනිස්සු ඉල්ලන්නේ ඒ කොටස්. අන්න ඒ වගේ මේ ශරීරේ බුදුහාඳුරු පෙන්නනවා අපේ ශරීරෙත් ඔය වගේම තමයි. මේ මම කියලා ඒකකයක් හැටියට අපි දැක්කට මම කියලා පිළිගත්තට මෙතන තියෙන්නේ කෙස් ටිකක්, රෝම කූප ටිකක්, නියපොතු ටිකක්, දත් ටිකක්, සම, මස්, නහර, අස්ති, ඒ වගේම පෙනහලු, බඩවැල්, වකුගඩු, හදවත, අක්මාව. දැන් මේවා බෙද බෙදා බලන්න කියනවා. මෙන්න මේවා ටිකක්. ඊළඟට ලේ, මුත්‍රා, සොටු, සඳ මිදුළු, ඊළඟට වැගිරිලා යන දේවල්, උණුසුම. එතකොට මේ ශරීරය අර සතර මහා ධාතු එක්ක බෙද බෙදා බලාගෙන යනකොට අන්න මේ ශරීරයේ ඇත්තටම මම කියලා මන් දැක්කේ, මම කියලා පිළිගත්තේ පස්සෙලා යන දේවල් ටිකක් නේද? දිය වෙලා වැගිරිලා යන දේවල් ටිකක් නේද? උණුසුමට අයිති දේවල්, හමාගෙන යන සුළඟට අයිති දේවල් ටිකක් නේද? අන්න මේ ශරීරයේ තියෙන සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය බාහිර සතර මහා ධාතු එක්ක ගලපලා එයා දකින්න පුරුදු වෙන. ඒ නිසා පින්වතුනි මේ භාවනාව ඊටාම වැදගත් භාවනාවක්. ධර්මාවබෝධයේ පිණිස විදර්ශනාවට හැරෙන කෙනාටත් දැන් මේ කායානුපස්සනාවේ සමත භාවනාවක් හැටියට මේ ධාතු මනසිකාරය විස්තර වෙනවා වගේම විදර්ශනා භාවනාවේදී උපදන්නවා රූපේ, මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. ආහාර නිසා හටගන්න රූපේ ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. මේ රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පංච උපාදානස්කන්ධය තුල අපි විමසනවා විදර්ශනාවේදී. එතකොට මේ ධාතු මනසිකාර භාවනාව හොඳට ඉගෙනගත්ත පුරුදු වෙච්ච කෙනෙකුට විදර්ශනාවටත් ඊටාම අනුග්‍රහයක් තියෙන භාවනා කොටසක් තමයි ධාතු මනසිකාර භාවනාව. පින්වතුනි ඊළඟට මේ භාවනාව වඩන්න ඔබ මේ ධාතු මනසිකාර භාවනාව ගැඹුරින් පුරුදු කරද්දී ඔබ තුල අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන අකම්පිත හිතක්, බොහොම ශක්තිමත් හිතක්, නොසැලෙන හිතක් ඔබ තුල වර්ධනය වෙනවා. ඒක මේ ධර්මයේ තුල බුදුහාමුදුරු පෙන්නන ධාතු මනසිකාර භාවනාවේදී වැඩෙන මේ හිතේ ස්වභාවයේ ශක්තිමත් භාව ගැන විස්තර වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන විස්තර වෙන තැන්වල තියෙනවා. උන්වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා සාරිපුත්ත හාමුදුරුවෝ මේ ධාතු මනසිකාර භාවනාව බොහෝ ගැඹුරින් වඩපු කෙනෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත වෙන හැටි උන්වහන්සේ ගැන කියනවා මහණෙනි මේ සාරිපුත්තයන් මහා පොළොව වගේ අකම්පිතයි කියන. මේ සාරිපුත්තයන් ජලය වගේ අකම්පිතයි. මේ සාරිපුත්තයන් ගින්න වගේ අකම්පිතයි.
මේ සාරිපුත්තයන් සුළඟ වගේ අකම්පිතයි කියන. දැන් කෙනෙකුට ඔහොම කියපු ගමන් තේරෙන්නේ මොකක්ද මේ පොළොව වගේ ජලය වගේ ගින්න වගේ සුළඟ වගේ මොකක්ද මේ කියලා. ඒක විස්තර වෙනවා මේ වගේ. දැන් අපි ගමු පොළොවට. අපි මහා පොළොවට වටිනා කියන දේවල් වීසි කරනවා. පොළොවේ තියෙනවා මුත්තු මැණික් තියෙනවා පොළොවෙන් හාරලා නිකන්. එතකොට පොළොවේ වටිනා වස්තුව තියෙනවා. නිදන් කරනවා වටිනා කියන දේවල්. එතකොට මහා පොළොවේ වටිනා වස්තුව තිබුණා කියලා පොළොව උද්දාමයටපත් වෙන්නේ නැහැ. ඊළඟට මිනිස්සු අසුචි කුණු වලවල් වැසිකිලි වල ඔක්කොම මහා පොළොවට තමයි දාන්නේ. ඒවා දැම්මා කියලා පොළොව කම්පා වෙන්නෙත් නැහැ. අකම්පිතයි. ඒ වගේ තමයි කියනවා මේ ධාතු මනසිකාර භාවනාව ශරීරයේ පඨවි ධාතුව මහා පොළොව හා සමකොට භාවනා වඩපු කෙනාගේ හිතත් ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා අටලෝ දහම ඉදිරි අකම්පිතයි. එයාගේ හිත කම්පා වෙන්නේ. එයාගේ හිත අරමුණු ඉදිරියේ සැලෙන්නේ කම්පා වෙන්නේ බිඳ වැටෙන්නේ නැහැ කියන එයා අකම්පිතයි. ඊළඟට විස්තර කරන සාරිපුත්තයන් වහන්සේ ජලය වගේ. එතන විස්තර වෙන්නේ දැන් වතුරට වටිනා කියන දේවල් වතුරට මිශ්‍ර කරනවා. වතුරේ ගලාගෙන යනවා. සුවඳ වර්ග වටිනා කියන දේවල් ජලයට මිශ්‍ර වෙනවා. කුණු වලවල් කුණු කාණු හරවලා තියෙනවා. සමහර මිනිස්සු මුට්ටා කරනවා. එතකොට ජලයට මේවා මිශ්‍ර වුණා කියලා ජලය කම්පා වෙන්නෙත් නැහැ. අකම්පිතයි. ඒ වගේ තමයි කියන ශරීරයේ තියෙන ආපෝ ධාතුව වැగిරෙන දේවල් බාහිර ජලය හා සමකොට භාවනා වඩපු කෙනාගේ හිතත් ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා අටලෝ දහම ඉදිරි අකම්පිතයි කියන. ඒවා සෙලවෙන්නේ වෙනස් වෙන්නේ කම්පාවට පත් වෙන්නේ අකම්පිත හිතක් එයාට තියෙන. ඊළඟට විස්තර වෙනවා සාරිපුත්තයන් වහන්සේ ගින්න වගේ අකම්පිතයි. එතන ගින්න වගේ කියලා කියන්නේ මේ පත්තු වෙනවා දැවෙනවා කියන එක නෙමෙයි. එතන විස්තර වෙන්නේ මේ වගේ. දැන් අපි ගිනි ගොඩක් ගින්දරක් තියෙනවා. කෙනෙක් ගින්නට දානවා වටිනා කියන දේවල් දාලා ගින්දරේ පුච්චනවා. අපි හිතමු සඳුන්දර සුවඳ හමන දෙන්නේ වටිනා දෙයක්. එතකොට වටිනා කියන දේවල් ගින්දරට විසි කරන. ගින්න උද්දාහමයටපත් වෙන්නේ. ඊළඟට ගින්දරට දාන කුණු ගොඩවල් දාලා ගිනි තියෙනවා. නොයේ ගඳ ගහන දේවල් අපිරිසිදු දේවල් ගිනි ගොඩවල් වලට වීසි කරන. ඒකෙන් ගින්න අයියෝ මේවා අපිට එපා කියලා කම්පාවට පත් වෙන්නෙත් නැහැ. ඒ වගේ තමයි කියනවා ශරීරයේ තියෙන උණුසුම බාහිර ගින්න හා සමකොට භාවනා වඩපු කෙනාගේ හිතත් අකම්පිතයි. ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා අටලෝ දහම ඉදිරි අකම්පිතයි. ඊළඟට විස්තර වෙනවා මේ ධාතු මනසිකාර භාවනාව ගැඹුරින් වඩපු සාරිපුත්තයන් වහන්සේ සුළඟ වගේ අකම්පිතයි. එතන සුළඟ වගේ කියලා කියන්නේ සුළඟි හමාගෙන යනවා සුවඳ වර්ග. වටිනා කියන දේවල් හමාගෙන යනවා සුළඟේ. බොහොම සුවඳ මල් සුවඳ නොයෙක් සුවඳ වර්ග හුළඟේ හමාගෙන යනවා. දුර්ගන්ධය හමාගෙන යනවා. කුණු ගඳ සත්තු මැරිලා කුණු වෙලා ගඳ හමාගෙන යනවා. හැබැයි සුළඟ මේ දෙකටම අකම්පිතයි. ඒ වගේ තමයි කියන මේ ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් වායෝ ධාතුව බාහිර සුළඟත් එක්ක සමකොට භාවනා වඩන්න පුරුදු වෙච්ච කෙනාගේ හිතත් අකම්පිතයි. ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා ඉදිරි අකම්පිතයි කියන. අන්නේ නිසා පින්වතුනි ඔබ මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අටලෝ දහම ඉදිරියේ කම්පා නොවෙන්න නම් අපිට පේනවා මේ සමාජ ජීවත් වෙනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. වර්තමානයේ එන්න මිනිස්සු සත්තුන්ට අන්ත වෙනවා. දැන් අපිට පේනවා මිනිස්සුන්ගේ ආයුෂ එන්න අඩු වෙනකොට ලෝකෙ විපත් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි අර ධර්මයේ දකින මහා සුපින ජාතකයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේවල් කොසල් රජතුමා එදා දැකපු සිහින අද එකින් එක මුළු ලෝකයේ පුරාම බලද්දි අපිට පේනවා අද අපි ජීවත් වෙන්නේ එවැනි විකෘති කාලයක. මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට ලං වෙගෙන යන්නේ.
පරම්පරාවෙන් පරම්පරාවට අවුරුද්ධ දෙක ආවිශ අඩුවවී විනාසි පැත්තට යන යුගයක්. ලෝකෙ විපත් වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ගුණධර්ම පිරිහෙනු. මිනිස්සු සත්තු වගේ වෙනවා. එවැනි ලෝක එක ජීවත් වෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ. තරහ යනවා, කේන්ති යනවා, කලකිරෙනවා, එපාවෙනවා, ජීවිතෙත් එක්ක එපාවෙනවා, කඩාගෙන වැටෙනවා මිනිස්සු. දවසක් හිනා වෙලා හිටියොත් මාස ගානක් අඩන්න පසුතැවෙන්න කාරණාය දෙනවා. මේක තමයි ජීවිතය ස්වභාවය. එදකොට මේ කරුණු ඉදිරියේ අටලෝ දහම ඉදිරියේ ලාබාලාභ සැපදුක යසායස නින්දා ප්‍රසංසා ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න නං ඔබට වැදගත්ම භාවනාව තමයි ධාතු මනසිකාරය. ඔබ නිතර පුරුදු වෙන්න ශරීරයේ තියෙන සතර මහා ධාතු කොටස් වෙන්කර කර බෙද බෙදා බලන්න පුරුදුවෙන්. බාහිර සතර මහා ධාතු එක ගලපල බලන්න. බාහිර සතර මහා ධාතු කියන්න බාහිර පටවි ධාතුව කියන මහපොළොව. බාහිර ආපෝ ධාතුව කියන ජලය, මේ ගංගා එළදොළදොල තියෙන මේ බාහිර පරිසරයේ තියෙන ජලය. බාහිර උණුසුම කියන්නේ මේ පරිසරයේ තියෙන උණුසුම. ගින්දරක ඒවා පරිසරයේ තියෙන උණුසුම. බාහිර වායෝ ධාතුව කියන්නේ මේ සුළං හමාගෙන යන බාහිර තියෙන සුළඟ. එදකොට ඒවම තමයි එක එක ස්වරූපයෙන් මේ ශරීරයේ තුල තියෙන්නේ. අපේ ශරීරය සකස් වෙන්නේ කොහොමද? කන බොන ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර සමුදයා රූප සමුදය. අපි කන්නේ බොන්නේ මේ බාහිර දේවල්, මේ ගස් කොළන් වලින් ගන්න පළතුරු, ඊළඟට අපි බත් ටිකක් කෑවත් මේ හදාගෙන මේ මොන විදිහින් කෑව බීවත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. එතකොට ඒ තුලින් තමයි මේ ශරීරයේ රූපේ පවතින්නේ. ඊළඟට මේ ශරීරෙම බැහැර වෙලා යන්නේ මල මුට්ට හැටියට, ශරීරයෙන් දහඩිය හැටියට, කෙල හැටියට මේ ශරීරයෙන් බැහැර වෙන්නේ සතර මහා ධාතුමයි. ඒවත් එකතු වෙන්නේ මහ පොළොවටමයි. යම් දවසක මිය ගියාට පස්සේ මේ ශරීරයේ උණුසුමයි ආයුෂ අවසන් වෙලා උණුසුම බැහැර වුණාට පස්සේ වැඩකට ගන්න බැරි දර කඩක් වගේ නිරත්තංව කලින් කරා. වැඩකට ගන්න බැරි දර කඩක් දිරලා පොළොවට පස්සෙලා යනවා වගේ මේ ශරීරයත් දිය වෙලා වැగిරෙන දේවල් වැగిරෙනවා. පස් වෙන දේවල් කුණු වෙලා පස් එක්ක එකතු වෙලා යනවා. හමාගෙන යන දේවල් හමාගෙන යනවා. සතර මහා ධාතු බාහිර සතර මහා ධාතු වලටම එකතු වෙලා අවසන් වෙනවා. දැන් ඔබ හිතන්න අපි වගේම ජීවත් වෙච්ච අපේ මුතුන් මිත්තෝ මීට පරම්පරා ගානක් එහාට හිතන්න මිය පරලොව ගියයි. ඒ අයගේ සොහොම් පිට්ටනිය උඩ තමයි අපි මේ ජීවත් වෙන්නේ. මහ පොළොව කියලා කියන්නේ අපි වගේම ජීවත් වෙච්ච කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සයන් මිය ගිහිල්ලා දිරලා පස්සෙලා ගිය ඒ අයගේ සොහොම් පිට්ටනිය උඩ අපි ජීවත් වෙන්නේ. තව අවුරුදු 100ක් යනකොට ඔබවත් මමවත් මේ බණහන අයවත් කවුරුවත් නැහැ. අපි හැමෝම මහ පොළොවට පස්සෙලා ගිහිල්ලා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා මේ ශරීරයේ තියෙන කොටසෙන් කොටස නුවණින් දකින්න. එහෙම දකිනකොට ඒ ගැන තියෙන මුලාව නැති වෙන. දැන් බලන්න කොච්චර මිනිස්සු මේ සතර මහා ධාතු වලට මුලා වෙලාද. සමහරලාවට කෙස් ටික ගැන හිතන්න. සමහරු හම්බ කරන ධනෙම ඉවරයි කොණ්ඩෙට. නොයේක් විදිහට ඒක හැඩ කරන්න, වියදම් කරන්න දේවල්. ඊළඟට සමහර වෙලාවට තමන්ගේ නියපොතු දත් මේ බාහිර උපය වෙනුවෙන් කොච්චර මිනිස්සු විනාශ කරගන්න. ඊළඟට ඒවට මුලා වුණාට පස්සේ දැන් අපි හිතමු කවුරු හරි හදිසියේ කොණ්ඩේ කපන්න වුණා, මොකක් හරි ලෙඩක් හැදිලා, දැන් සමහර රෝග තියෙනවා. ඒ ලෙඩ හැදුනට පස්සේ ගන්න බෙහෙත් වලට මුළු කොණ්ඩෙම යනවා. ඊළඟට සමහරුන්ගේ ශරීරවල කොටස් ජීවත් වෙලා ඉන්නේ නැද්දි එක්ක අතක් කපලා අයින් කරන්න වෙනවා. එක්ක ශරීරේ කොටස් කුණු වෙවි යනවා. සමහරලාවට ඇහැක් මොනවා හරි අනතුරක් වෙන්න පුළුවන්. මොකක් හරි විපතක් තුල තුවාල හැදිලා විරූපී වෙනවා. ඊට පස්සේ අර මේ රූපේ සතර මහා ධාතු උපාදාන කරගෙන මේක මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියෙන් ගත්ත කෙනාට ඒක දරා ගන්න බෑ. අහිමි වෙනකොට, වෙනස් වෙනකොට. ඇයි මට මෙහෙම වුනේ? ඉස්සර මම මෙහෙම හිටියා. අයියෝ මගේ කොණ්ඩේට වෙච්ච දේ. අයියෝ දැන් මං කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නේ? දැන් බලන්න ඔහොම කී දෙනෙක් කියනවද? බැලපෙනවද? කොච්චර අඬනවද? සමහරු තමන්ගේ ජීවිතේ පවා නැති කර ගන්නවා මේ ශරීරේ
තමන් උපාදාන කරගත්ත යම් දේවල් වෙනස් වෙලා යද්දි. අන්නේ නිසා ධාතු මනසිකාර භාවනාව අපි හැම දෙනාටම කයේ අතාස භාවයේ නුවණින් දකින්න අවබෝධ කරගන්න උපකාර වෙන භාවනාවක්. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ සතර මහා ධාතු කොටස් අපිට ගැඹුරින් පෙන්නපු ආකාරය. පඨවි ධාතු. පඨවි ධාතු කියලා කියන්නේ මේ ශරීරය තුල තියෙන ගොරෝසු ස්වභාවයෙන් යුක්ත දේවල්. ඒවා බුදුහාඳුර විස්තර කරන මේ විදිහට. අජ්ජත්තං කියන්නේ තමාගේයයි සලකන. පච්චත්තං තමා තුලම පවතිනෝ. කක්ඛලං තද ගතියෙන් යුක්තයි. කරිගතං ගොරෝසු ස්වභාවයෙන් යුක්තයි. උපාදින්න ඒවා සතර මහා ධාතුන්ගෙන්මයි හටගෙන තියෙන්නේ. ඔන්න එතකොට ඔබට තේරෙනවා එහෙමනම් තමා තුල තමාගේ ශරීරේ පවතින තමාගේයයි සලකන තද ගතියෙන් යුක්ත ගොරෝසු ස්වභාවයෙන් යුක්ත සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේවල්. ඒ තමයි කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියක් හරිසම් මත්තලුංගම් මේ විදිහට කොටස් 20ක් තියෙනවා. අපි නිකන් තේරෙන විදිහට ගමු. කේස් අපි දන්නවා කේස් කියන්නේ මොනවද කියලා. රෝමකූප, නියපොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, ඊළඟට මහා බඩවැල්, පෙනහලු, කුඩා බඩවැල්, නොපැසු ආහාර, අසූචි, හිස් මොළ. එතකොට මෙන්න මේ කොටස් ශරීරයේ තියෙන කොටස් 20ක්. එතකොට මේ පඨවි ධාතු කොටස් අපි වෙන් කර භාවනාවේදී බලන්නේ මහා පොළොවේ පස් හා සම කරලා බලනවා. අපි නිකන් කීපයක් ගැන බලමු. අපි ඔන්න භාවනා කරන්න වාඩි වෙලා ඔබ හොඳට ඔබේ ශරීරයට හිත යොමු කරගෙන කෙස් දිහා බලනවා. දැන් හොඳට නුවණින් විමසලා බලනවා කෙස්. හිතෙන් මෙනෙහි කරනවා මේ කෙස් වල ඇත්තම ස්වභාවය. දැන් බලන්න අපි කොච්චරට මේ කෙස් වලට ඇලුම් කරගෙන හිටියත් කෙස් වල ඇත්තම ස්වභාවය. කොණ්ඩේ පීරන්න කොච්චර ගැලවිලා යනවද? පනාවට කොච්චර කෙස් ගැලවිලා ගුලි හැදිලා ආවද? අපි මේ කෙස් ගුලියක් හදලා වීසි කරන ඔබ දැකලා ඇති. කොණ්ඩේ පීරන අම්මලා කෙස් ගුලි කරලා වීසි කරන පනාවේ තියෙන කෙස් ටික. ඊළඟට සාමාන්‍ය කොණ්ඩේ කපන අය සාමාන්‍ය පිරිමි කෙනෙක් නම් කෙස් රැවුල් කපනකොට කොච්චර නම් සමහර මාසෙකට සැරයක් විතර කොණ්ඩේ කපනවා. ඒ කපන කෙස් අපි ගෙවල් වල ගෙනහලා තියාගන්නේ. ඒවා වීසි කරලා දානවා. කෝ ඒවා කාලයක් යනකොට දැන් කෙස් හොයාගන්න නැහැ. අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා, දිරදිරා වැටිච්ච තැන් වල කාලයක් යනකොට පස් වෙලා. දැන් තියෙන්නේ පස් ටිකක්. අර අපේ කියලා තිබිච්ච කෙස් පොළොවට පස් වෙලා ගියා. දැන් මේ ඔළුවේ ඉතුරු වෙලා තියෙන කෙස් ටික යම් දවසක මේ ඔක්කොම ගැලවිලා කියලා හිතන්න. එක්ක ඔබ කොණ්ඩේ ඔක්කොම කැපුවා, එක්ක ගැලවිලා ගියා, එක්ක අපි හිතමු අපි මැරුණා. මේ කෙස් ටිකත් අර වගේම දිරලා පස් වෙලා යනවා. පඨවි ධාතු. එහෙනම් මගේ ශරීරයේ තියෙන කෙස් කියලා කියන්නේ පස් වෙලා යන දෙයක් කියලා මේක භාවනාවේදී හොඳට නුවණින් විමස යෝනිසෝ මනසිකාරයෙන් විමසනවා. පොළොවේ පස් වෙලා යන ආකාරي විමසලා දකිනවා. ඒක භාවනාවෙන් මෙනෙහි කරන දෙයක්. ඊළඟට බලනවා රෝමකූප. ඇහි බැඹී ඉඳන් ශරීරේ පුරාම මේ හැම මතු පිට රෝමකූප තියෙනවා. මේවත් කෙස් වගේමයි. ඒ වගේම ගැලවිලා දිරදිරා පස් වෙලා යනවා. කාලයක් යනකොට පස් ටිකක් විතරයි. ඊළඟට නියපොතු. අපි උපන්දා ඉඳන් කොච්චර නියපොතු කැපුවද? කපන නියපොතු කපලා අපි වීසි කරා. කෝ දැන්? ඒ ඔක්කොම දිරලා පස් වෙලා ගිහිල්ලා දැන් පොළොව හාරලවත් විසි කරපු තැන් හාරලවත් නියපොතු කෑල්ලක් හොයාගන්න අමාරුයි. ඒ ඔක්කොම පස් වෙලා. එහෙමනම් අපිට පේනවා ජීවත් වෙලා ඉන්නේ නැද්දි කොච්චරනම් අපේ ශරීරේ කොටස් පස් වෙවි යනවද? මැරුණට පස්සෙත් මේ නියපොතු ඔක්කොමත් අර වගේම දිරලා පස් වෙලා යනවා. ඊළඟට දත්. මේ කට ඇතුළෙම දත් කෑලි කැඩිලා ගිලෙනවා. පුංචි කාලේ දත් වැටුණා.
ඒ වැටිච්ච දත් අපි වීසි කරා. එය විසිකරපු තැන්ගොලම දිරදිරා පස්සෙලා ගිය. පටවි ධාතු. ඊළඟට ශරීරය හම මස් නහර මේ එකින්නේ කරවගේ බෙදබෙදා භාවනාවට වාඩි වෙලා හොඳට විමස බලනවා. එක තමයි ධාතු මනසිකාර භාවනාවේ පටවි ධාතුව බාහිර පරිසරයත් එක බාහිර පටවි ධාතුවත් එක්ක. මහපොළොවත් එක්ක සම කරලා තමා තුළින් විමස බලන ක්‍රමේ. ඊළඟට ඔන්න බුදුහාන්දුරු පෙන්නනවා ආපෝ ධාතු. ආපෝ කියලා කියන්නේ අජ්ජත්තන් තමාගේ යයි සලකන පච්චත්තන් තමා තුළ පවතින. එකැන මේ ඉස්සල බලන්නේ තමා තුළ පවතින. ආපෝ යම් ජලයක් වේද ආපෝ ගතන් ජලයේ ස්වභාවයෙන් යුක්ත වැගිරෙන ස්වභාවයෙන් යුක්ත යමක් වේද උපාදින්නම් ඒක සතර මහාධාතුන්ගේ හටගත්ත දෙයක්. අන්නේ කොටස් 12ක් බුදුහාන්දුරුවෙන් කරලා අපිට පෙන්නවා. ඒ තමයි පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං. මේ අපිට තේරෙන විදිහට අපි ගත්තොත් පිත සෙම සැරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු වුරුණු තෙල් කෙල සොටු සඳමිදුළු මුට්ටා. අපේ ශරීරයේ තියෙන මෙන්න මේ වැගිරෙන ස්වභාවයෙන් යුක්ත දේවල්. එතකොට මේවා සතර මහා ධාතුන්ගේම හටගන්න හැබැයි වැගිරෙන ස්වභාවය වැඩි. දැන් අපි ඒවා සම කරලා බලන්නේ බාහිර ජලයත් එක්ක. අපි අර කලින් භාවනාවේදී පටවි ධාතුව ගැන සිහි කරා වගේම ඔන්න අපි හොඳට විමසනවා පිත ගැන. පිත මේ ශරීරයේ තියෙන දිය වෙලා වැගිරිලා යන දෙයක්. සෙම ඔබ දන්නවා සෙම කියපුවාම සෙමවල ස්වභාවය දැන් හිතට අරමුණු වෙනවා. අපි කටට සෙම එනකොට කෙල ගහනවා. ඒවා ඒ තැන්වල හැමදාම තියෙන්නේ. ඒවා හේම වැගිරිලා දී වෙලා යනවා. ඊළඟට සැරව තුවාල හැදිලා කහ පාටට දියර වගේ හැදිලා ගලනවා. ඊළඟට ලේ දහඩිය මේවයි කින්න එක විමසලා බලනවා මේවා වැගිරෙන දේවල්. බාහිර ජලයත් එක්ක එකතු වෙනවා වැගිරිලා යනවා. අපි යම් දවසක මැරුණට පස්සේ මේ ශරීරේ පුරාම තියෙන ඔක්කොම කුණු වෙවි වැගිරිලා යනවා. ආපෝ ධාතු. අන්න විමසලා බලනවා. ශරීරයේ තියෙන වැගිරෙන දේවල් බාහිර ජලය හා සමකොට භාවනා වඩනවා. ඊළඟට එයා බලනවා මේ විදිහට තේජෝ ධාතු. අන්න බුදුහාමුදුරුවෝ දැන් ශරීරයේ තියෙන උණුසුම අපිට විස්තර කරන්න මෙහෙමයි. අජ්ජත්තංවා තමාගේ යයි සලකන පච්චත්තං තමා තුළ පවතින තේජෝ යම් උණුසුමක් වේද තේජෝ ගතං උණුසුම් ස්වභාවයෙන් යුතු යමක් වේද උපාදින්න. ඒක සතර මහා ධාතුන්ගෙන්ම හටගත්ත දෙයක්. එතකොට මේ තේජෝ ධාතුව බුදුහාමුදුරුවෝ අපිට පෙන්වන සන්තප්පන තේජෝ ධාතුව. කය දවන උණුසුමක් තියෙන. දැන් අපි ගත්තාම උණ හැදෙනවා. අසනීපයක් හැදුනට පස්සේ අපිට පේනවා ඇඟ රිදෙනවා, ඇඟ දනවා, ඇඟ තවනවා, ඇඟේ උණුසුම වැඩි වෙනවා. සන්තප්පන. ජීරණ තේජෝ ධාතුව. අපේ ශරීරයේ තියෙනවා ශරීරයේ දවසින් දවස දිනෙන් දින දිරවන උණුසුමක් තියෙනවා. ඊළඟට පරිඩහන තේජෝ ධාතුව. කය විශේෂයෙන් දවන උණුසුමක් තියෙනවා පරිඩහන. පාචක තේජෝ ධාතුව. කනබුන ආහාර පාන දිරවන උණුසුමක් තියෙනවා. දැන් අපි අමුයෙන් කෑවත් දිරවනවනේ. ඒ ඇඟේ තියෙන උණුසුමත් එක්ක කය වයසට යන්නේ, කය දවන්නේ, කය තවන්නේ මේ උණුසුමින් තේජෝ ධාතුව. බාහිර උණුසුමත් එක්ක එකතු වෙලා යනවා. දැන් බලන්න ඔබ හුස්ම ගත්තත් මේ හුස්මත් එක්ක තියෙන උණුසුම. ඔබට තේරෙනවා ඇති ශරීරයේ තියෙන උණු සමාලාට සීතල දවසකට උදේට ඔබ හුස්ම ගන්නකොට නිකන් ඇඟෙන් දුමක් යනවා වගේ ඔබට පේනවා. සීතල රටකට ගිය කෙනෙකුට හොඳට ඒක දැනෙනවා. සමහරට ලංකාවේ වුණත් ඔබ නුවරඑළිය පැත්තට ගියාම ඔබට හුස්ම ගන්නකොට ඔබටම තේරෙනවා ඇඟෙන් මේ හුස්මත් එක්ක නිකන් දුමක් යනවා වගේ ශරීරයේ උණුසුම බාහිර උණුසුමත් එක්ක එකතු වෙනවා. එතකොට අපේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවට සම කරලා භාවනාවේදී විමසීමස බලන්න කියනවා. ඊළඟට ඔන්න බුදුහාඳුරු පෙන්නවා ශරීරයේ තියෙන වායෝ ධාතු කොටස් 6ක්. ඒ වායෝ කියලා හඳුන්වන්නෙත් අජ්ජත්තංවා තමා තුළ පවතිනවා පච්චත්තං තමාගේ යයි සලකන වායෝ. යම් හමාගෙන යන දෙයක් ඇද්ද වායෝ ගතං හමාගෙන යන ස්වභාවයෙන් යුක්ත යමක් ඇද්ද
උපාදින්නම්. ඒක සතර මහා ධාතුන්ගෙන්මයි හටගෙන තියෙන්නේ. ඒ තමයි උද්දංගමාවාතා. උඩු අතට ගමන් කරනවා. කියන්නේ මේ ඈනුන් යනවා, ඉක්කා වැටෙනවා, උඩු අතට ගමන් කරන වාතයක් තියෙනවා. උගුරට එනවනේ. අදෝගමාවාතා. බඩවැල් වල හැදිලා පසුපසින් පිට වෙනවා වාතය. කුච්චිසයාවාතා. කුස ඇතුලේ පිරිච්ච වාතයක් තියෙනවා. සමහරවිට බඩ ගොර ගානවා. ඔබට දැනෙනවා ඇති කුසේ පිරිච්ච වාතයක් තියෙනවා. කොට්ටසයාවාතා කියලා කියන්නේ බඩවැල් නහරවැල් තුල ගමන් කරන වාතය, පවතින වාතයක් තියෙනවා. අංගමංගානුසාරිනෝ වාතා. මේ අවයව සොලවන්න, අතපය හසුරවන්න, දිගහරින්න, වටපිට බලන්න උපකාර වෙන වාතයක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාස වාතා. අපි ආස්වාස ප්‍රස්වාස කරන වාතය. එතකොට මෙන්න මේ විදිහට වායෝ ධාතුව කොටස් 6කට බෙදුවා. බුදුහාමුදුරු පෙන්වුවා මේක බාහිර සුළඟත් එක්ක සම කරලා බලන්න. දැන් ඔබට මම තේරෙන්න ටිකක් කියන්න. සතර මහා ධාතුන්ගෙන්මයි මේක හැදෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගමු හුස්ම ගන්න වාතය ගැන ඔබ හිතන්න. ආස්වාස ප්‍රස්වාස වාතා. බුදුහාඳුරු පෙන්නනවා මේක වායෝ ධාතුවට අයිති වුණාට ඒක තුල තියෙනවා සතර මහා ධාතු. ඔබට හොඳට සියුම්ව හිතනකොට තේරෙයි. ඒක දැම්ම ඔබට දකින්න බෑ. ඔබ හොඳට භාවනා කරලා ගැඹුරින් භාවනා වඩනකොට, හිත වැඩෙනකොට, හිත සියුම් වෙනකොට ඔබට මේ සතර මහා ධාතු කොටස් වලම වෙන වෙනම ඒ ධාතු ස්වභාවය දකින්න පුළුවන්. අපි හිතමු අපි හුස්ම ගන්නකොට මේ හුස්ම තුල පඨවි අංශු තියෙනවා. දූවිලි අංශු නැද්ද? ගොරෝසු ස්වභාවයක් හුස්මේ තියෙනවා. පඨවි ස්වභාවය. ඒ හුස්මේ තියෙනවා ජල වාෂ්ප. මේ පරිසරයේ තියෙනවා ජල වාෂ්ප. එතකොට හුස්මත් එක්ක තියෙනවා ආපෝ ස්වභාවය. වාතේ. ඊළඟට මේ බාහිර වාතයේ උණුසුමක් තියෙනවා තේජෝ ධාතුව. හැබැයි එතන වැඩි වායෝ ස්වභාවය වැඩි. ඒ නිසා අපි අර පඨවි ගතිය තිබුණා කියලාවත් ජල වාෂ්ප තිබුණා කියලාවත් වාතයේ උණුසුම තිබුණා කියලාවත් අපි ඒ ස්වභාවය නෙමෙයි අපි එතන බලන්නේ. අපි බලන්නේ වායෝ ස්වභාවයයි වැඩි. හමාගෙන යන ස්වභාවය. ඉතින් බුදුහාඳුරු පෙන්වුවා මේ භාවනාව ගැඹුරින් වඩන කෙනා ඉස්සල්ලාම බලන්නේ තමන්ගේ මේ මගේ ශරීරේ රූපේ තුල. රූපේ කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත තමන්ගේ ශරීරය දිහා බලන්න. ඉතිඅජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. ඉස්සල්ලා හොඳට තමන්ගේ කයානුව බලමින් තමන්ගේ කය තුල පවතින සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය බාහිර සතර මහා ධාතු එක ගලපලා බලන. එහෙම බලන කෙනාට බහින්දාවා කායේ කායානුපස්සේ විහෙරති. බාහිර අයගේ ශරීර තුලත් පවතින මේ ස්වභාවයම නේද කියලා බාහිර අයනුවත් ගලපලා බලන්න පුළුවන් කියන. එතකොට තමාගේ කයානුව බලන කෙනාට බාහිර අයගේ ඉස්සලා තමන් දිහා බලලා මේ ලෝකේ අනිත් අය ඇස් දෙකට පේන දකින මේ හැම මිනිස්යාගේම ශරීරවල තියෙන්නේ මේ වගේම සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක් නේද? ඊළඟට අජ්ජත් බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති. තමා තුලත් අනිත් අය තුලත් පවතින මේ එකම ස්වභාවයක් නේද කියලා විමසලා බලනවා. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒකේ හට ගැනීම ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධා රූප නිරෝධෝ. මේ ආහාර ප්‍රත්‍යයෙන් සතර මහා ධාතු හට ගන්න හැටි, රූපේ පවතින හැටි, ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන හැටි, ඒ තුල දකිමින්, ඒ කියන්නේ අනිත්‍ය දකිමින්, ඒ තුල සමුදය වය දකිමින් ඔබට ධාතු මනසිකාර භාවනාවෙම ඒ ධාතු ස්වභාවය මෙනෙහි කරමින් යා භාවනා කරනවා. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා යා අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය. එයා ඒ විදිහට සිහිය පිහිටවල ධාතු මනසිකාර භාවනාව හොඳට වඩනකොට යාගේ ඥානමත්තාය. ප්‍රඥාව වැඩෙනවා. පතිස්සති මත්තාය සිහිය වැඩෙනවා. ඒ තුල පිහිටලා අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදිතී. යා මේ කාමයන් තුල හිත පිහිටවන්නේ යාගේ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙනවා. ඒවම්පිකෝ බික්කෝ කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහට යා කයානුව බලමින් ධාතු මනසිකාර භාවනාව තුළ හිත පිහිටවාගෙන වඩන. එතකොට මෙන්න මේ භාවනාව අද අපි ඔබට කියලා දුන්නේ ධාතු මනසිකාර භාවනාව.
දැන් මේ ධාතු මනසිකාර භාවනාවයි අපි ගිය සතිය කතා කරපු පිළිකුල් භාවනාව එහෙම නැත්නම් කාය ගතා සති භාවනාව අතර වෙනසක් තියෙන. ධාතු මනසිකාර භාවනාවේදී අපි ගන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. අපි එතන බලන්නේ ඒවැ ධාතු ස්වභාවයයි බලන්න. බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එක්ක සමකර බලනවා. හැබැයි පිළිකුල් භාවනාවේදී කායගතා සති භාවනාවේදී අපි ගන්නේ පඨවි ආපෝ කියන කොටස් දෙක විතරයි. තේජෝ වායෝ කියන කොටස් දෙක ගන්නෙ නෑ. ශරීරයේ තියෙන පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. එතකොට එතන තියෙන්නේ 32යි. ඒ නිසා අපි දෙතිස් කුණු පැහැටියට ඒ කොටස් 32 විතරක් අරගෙන ඒවැ බලන්නේ ධාතු ස්වභාවය නෙමෙයි. අපි ඒවැ බලන්නේ ඒ කොටස් 32 යථා ස්වභාවය පිළිකුල. ඒකේ තියෙන අසුභ ස්වභාවය පිළිකුල් ස්වභාවය මෙනෙහි කරලා අපි පිළිකුල් භාවනාව කායගත සති භාවනාව වඩනවා. නමුත් ධාතු මනසිකාර භාවනාවට එනකොට පඨවි ආපෝ කියන කොටස් 32ට අමතරව වායෝ ධාතු කොටස් 6යි තේජෝ ධාතු කොටස් 4යි. එතකොට ඔක්කොම තියෙනවා 42ක්. සතර මහා ධාතුම එකතු වුණාට පස්සේ කොටස් 42ක්. අන්නේ කොටස් 42ම වෙන වෙනම බලනවා. පඨවි ධාතු කොටස් 20 මහා පොළොවේ පස් හා සමකොට බලනවා. ආපෝ ධාතු කොටස් 12 ජලයත් එක්ක සම කරලා බලනවා. ශරීරයේ තියෙන උණුසුම ටයිති කොටස් 4 බාහිර උණුසුමත් එක්ක සම කරලා බලනවා. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් කොටස් 6 බාහිර සුළඟත් එක්ක සම කරලා බලනවා. මෙන්න මේකට කියනවා ධාතු මනසිකාර භාවනාව. පින්වතුනි, ඔබ මේ දේශනා අහනවා වගේම ඔබ මේ දේශනාවල තියෙන කාරණා ටික ටික හරි පුරුදු කරන්න උත්සාහයක් ගන්න. බණ අහන එක පිනක්, විශාල පිනක්. හැබැයි ඒ අහන ධර්මයේ තමා තුලින් ගලපන්න පුළුවන් නම්, යෝනිසෝ මනසිකාරය යෙදෙන්න පුළුවන් නම්, අපේ ජීවිතය තුලින් විමසලා දකින්න පුළුවන් නම්, අන්න ඔබට අහන ධර්මයෙන් ප්‍රයෝජන ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බණ අහලා විතරක් නතර වෙන්න එපා. භාවනාවකේ දෙන්න ටික ටික හරි ඔබට පුළුවන් හැටියට. ඔබට සමහරලාට ඔබ ජීවත් වෙන පරිසරයේ, ගෙදර, ඔබ ඉන්න තැන ඔබට පැය ගණන් නිදහසේ හිත හදාගෙන භාවනා කරන්න පරිසරයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් විදිහට සමහර අය ඉන්නවා ගෙදර දරුවෝ, ගෙදර පිරිසත් එක්ක නිදහසේ භාවනාවක් කරගන්න බෑ. හැබැයි හැමෝටම කලින් නැගිටලා පාන්දර 4ට නැගිටලා අනිත් අය අවදි වෙන්න කලින් නිදාගන්න තැන වාඩි වෙලා හරි උදේට පැයක් විතර භාවනා කරනවා. කාටවත් කරදරයක් නොවන විදිහට. සමහර වෙලාවට පිරිසම නිින්දට යනකම් ඉඳලා Taman නැගිටලා භාවනා කරනවා. බස් එකේ යන ගමන් පැත්තක වාඩි වෙලා එක්ක තමන්ගේ පාඩුවේ ධර්මයේ මෙනෙහි කරනවා. වාහනයක ගියත්, ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත් තමන්ගේ පාඩුවේ ධර්මයේ මෙනෙහි කරනවා. ඒ නිසා අපිට වෙලාවක් නැහැ, විදිහක් නැහැ. එයා නිසා බෑ, මෙයා නිසා බෑ, අරයා නිසා බෑ කියලා කාගේවත් පිටින් තියලා ඔබ භාවනාවට ධර්මයේ දියුණු කරන්න තියෙන උත්සාහය අතහැරියා කියලා ඔබටමයි පාඩු වෙන්නේ. ඒ නිසා ඔබට ලැබෙන අවස්ථාවෙන් පුළුවන් විදියට උත්සාහයක් ගන්න, වෙන කරන්න දෙයක් නැහැ, වෙන විකල්පයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ, මහණෙනි, මේ සංසාර ගමනේ බය දකින්න කෙනා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. මොනතරම් වැඩ රාජකාරි මොනවා තිබුණත් ධර්මාවබෝධයට මහන්සි ගන්න. මේ ධර්මය අවබෝධ කරගන්න වීරිය ගන්න. අන්න ඒ නිසා අප්‍රමාදී වෙන්න. පුළුවන් තරම් අහන ධර්මයේ නුවණින් විමසන්න. පින්වතුනි, මේ ධර්මය අවබෝධ වෙන්න නම් බාහිරින් ලැබෙන්න ඕන දේ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි, සද්ධර්ම ශ්‍රවණයයි. අද ඒ කරුණු දෙක හොඳින්ම ඔබට ලැබෙනවා. ඔබ තුල තියෙන්න ඕන කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය. මේ අහන ධර්මයට අනුකූලව නුවණින් විමසන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව, ඒ ධර්මයේ තුල ජීවත් වෙන්න ඔබ දක්ෂ වෙන්න. අන්න එතකොට මේ ධර්මයේ ප්‍රතිඵල ඔබට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා හොඳට බණ අහන්න, අහන ධර්මයේ නුවණින් විමසන්න. මේ දේශනා පෙළ 4 සතිපට්ඨාන ගැන
මේ එකින් එක විස්තර කරගෙන යන දේශනා පෙළ ඔබට මම මේ දේශනා පෙළ ආරම්භේදීම සිහිපත් කරා ඔබ එකතු කරගන්න. පුළුවන්නම් පටිගත කරලා හරි තියාගන්න. ඔබට කවදාහරි ඔබ භාවනා කරන දවසට ධර්මය හොයන දවසට කවදහරි ධර්මාවබෝධයට වීරිය කරන්න හිත නැඹුරු වෙච්ච දවසට ඔබට මේ දේශන පෙළ ඉතාම වැදගත්වෙනවා. කල්්‍යයාන මිත්‍රේ බවට පත්වෙනවා. තිය නිසා අප්‍රමාදීව ධර්මය දියුණු කරගෙන ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියල අපි ආශීර්වාද කරනවා. ලක්වාසී ලුවාසි හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මස්වන මේ පින ආශීර්වාදයක් වේවා කියල අපි ආශීර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.